හරි. අපි මේ විදිහට කතා කරන බලාපොරොත්තු වෙන්නේ asymptotic notation එක සම්බන්ධයෙන්. එතකොට algorithm එකක complexity එකක් නැත්නම් algorithm එකක running time එකක් අපිට calculate කරන්න ඕන නම් අපිට මෙන්න මේ asymptotic notation එක භාවිත කරන්න පුළුවන්. එතකොට අපි basically මේ algorithm එක නැත්නම් අපිට මේ complexity comparing notation එක භාවිත කරන්නේ අපිට යම්කිසි algorithm එක compare කරගන්න නැත්නම් අපිට අදාළ time complexity එක measure කරගන්න තමයි අපි මේ asymptotic notation එක. එතකොට අපි මේ notation එක ගැන කතා කරද්දී අපි ප්‍රධාන කරුණු තුනක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරනවා මෙන්න මේ big O notation එක. අපි කියනවා big O notation එක. ඊට පස්සේ අපි කතා කරනවා theta notation එක. theta notation එක. ඊට පස්සේ අපි අවසාන වශයෙන් කතා කරනවා sigma notation එක. sigma notation එක. එතකොට අපි big O notation එක භාවිත කරන්නේ upper bound of a function. එතකොට upper bound of a function නැත්නම් අපි කියනවා worst case එකේ measurement එකක් විතර තමයි අපි big O notation එක භාවිත කරන්නේ to measure upper bound of a algorithm. නැත්නම් අපි කියනවා upper bound එක function එක upper bound එක measure කරන්න ඕන නම් අපි big O notation එක භාවිත කරනවා. theta notation එක භාවිත කරනවා average bound එක measure කරන්න. big sigma notation එක භාවිත කරනවා අපි lower bound එක calculate කරන්න. එතකොට අපි කියනවා big O notation එකදී අපි සලකන්නේ first case එකක්, theta notation එකදී අපි සලකන්නේ average case එකක්, sigma notation එකේදී අපි සලකන්නේ lower bound නැත්නම් අපි කියනවා best case එක කියලා. ඉතින් අපි මෙන්න මේ කරුණු තුන ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. අපි කොහොමද big O notation එකට දාලා අපි complexity එක measure කරගන්නේ කියලා algorithm එකකට. එතකොට big O notation එක ගැන බැලුවොත් අපි big O notation එකට expression එක වෙන මේ ආකාරයෙන් අපි කියනවා order of gn equals such that fn there exists CONO such that මෙන්න මේ criteria එක success වෙනවා කියලා. එතකොට බිඳුවට වඩා වැඩි fn වැඩි cgn for all n විශාලයි n0 කියන equation එකට. එතකොට අපි මෙන්න මේ අදහස බලමු. අපි මේකේ මොකද්ද මේ අදහස කියන්නේ කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අපේ ඕනෑම function එකක් තියෙනවා නම් අපිට function එකක් දීලා තියෙනවා නම් big O notation එකට අනුව ගන්න අපි කියනවා function එකේ there exists c and n naught. c and n naught කියලා variables දෙකක් exist වෙනවා. ඒ දෙකම positive variable දෙකක්. අපි කියනවා positive constants කියලා c and n naught such that බිඳුවට වඩා වැඩි fn හැබැයි cgn එකට වඩා කුඩා වෙන්න ඕනේ fn for all n greater than n0. ඒ කියන්නේ අපේ n value එක යම්කිසි නියතකට වඩා විශාල වෙන්න ඕන. ඊට අපි ගත්තොත් උදාහරණයක් මෙන්න මේ වගේ අපේ ගාව ෆන්ක්ෂන් එකකට උදාහරණයක් තියෙනවා 2n + 6. 2n + 6 කියලා අපේ ගාව උදාහරණයක් තියෙනවා. එතකොට අපිට මෙන්න මේ උදාහරණයට අදාළව අපිට කියනවා notation එක නැත්නම් අපි කියනවා big O notation complexity එක calculate කරන්න කියලා. ඒතර අපිට මෙතනදී ගන්න පුළුවන් අපි දන්නවා අපේ function එක වෙන්නේ 2n6. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් බිඳුවට වඩා 2n + 6 විශාලයි. ඊට පස්සේ අපිට මේකට අදාළව අපිට ලියා ගන්න පුළුවන් මේක 4n එකට වඩා කුඩායි කියලා. ඒතර 4n කියන්නේ මෙතනදී අපි ගත්ත order එක cgn order එකට ගන්න පුළුවන්. ඒතර අපි c කියන්නේ 4 gn කියන්නේ n. එතකොට අපි මේක ගත්තොත් value එකක් අපි මෙතන සැලකුවොත් n සමානයි 1 කියලා. n සමානයි 1 අවස්ථාවේදී අපිට මෙතන එනවා බිඳුව, මෙතනින් එනවා 2n කියන්නේ 2 ධන 6 8යි. මෙතන ගත්තොත් 4 වරක් 1 4යි. එතකොට අපි පේනවා මෙතනදී මේ condition එක false වෙනවා. එතකොට අපි n සමානයි 2 සැලකුවොත් අපිට එනවා මෙතන බිඳුවයි, මෙතනින් එනවා 2 වාරයක් 2 4යි, 4 වාරයක් 6යි 10යි. මෙතනින් එනවා 4 වරක් 2 8යි කියලා. ඒ කියන්නේ ආයි මේ අවස්ථාවටත් අපිට උදාහරණය වැරදි වෙනවා. එතකොට අපි ඊළඟට සැලකුවොත් n සමාන 3 අවස්ථාව ඊට පස්සේ අපිට මෙතනින් ගන්න පුළුවන් 3 වරක් 2 6යි 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 12යි. මෙතනින් ගත්තොත් 4 වරක් 3 12යි කියලා. ඒ කියන්නේ මේ condition එක නිවැරදි වෙනවා. එතකොට අපි ගත්තොත් ආයි n සමාන 4 කියන අවස්ථාව. එතකොට අපිට මෙතනින් එනවා 4 වරක් 2 8යි 8 ධන 6 14යි කියලා. ඊට මෙතනින් ගත්තොත් එනවා 4 වරක් 4 16 කියලා. ඒ කියන්නේ අපේ n value එක 3න් පස්සේ අපේ මේ condition එක නිවැරදි. ඒ කියන්නේ අපිට පුළුවන් කියන්නේ n එක greater than වෙනවා greater than or equal to
3 කියලා. greater than or equal to 3 කියලා. එතකොට මෙන්න මේ condition එක නිවැරදි වෙනවා. මෙන්න මේ condition එක නිවැරදි වෙනවා n greater than 3 අවස්ථාවේදී. එතකොට අපිට මේ notation එක ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් බිඳුව greater than or equal to 2n plus 6 greater than equal to 4n greater than or equal to 3 කියලා. එතකොට අපිට මේ ආකාරයෙන් අපේ ක්‍රයිටීරියා එක ලියා ගන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක අපිට කියන්න පුළුවන් අපේ complexity එක අපිට ලියන්න පුළුවන් මේක අපි ගත්තේ CGN. එතකොට අපි කියනවා order of GN තමයි අපේ big O notation එක වෙන්නේ. ඒ කියන්නේ GN කියන්නේ n අපිට කියන්න පුළුවන් complexity එක order of n කියලා. එතකොට මේ equation එක දාලා අපිට කියන්න පුළුවන් අපේ complexity එක order of n කියලා. හරි අපි තව උදාහරණයක් සලකමු. අපිට උදාහරණයක් දෙලා දිනවා මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එක සමානයි 2n square 10 කියලා. එතකොට අපිට ඉක්වේෂන් එකක් දෙලා දිනවා 2n square 10 කියලා. එතකොට අපි මේකට අදාළව අපි වැලියු එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි. එතකොට අපි වැලියු එක ගන්නවා 3n squared කියලා. එතකොට අපිට මේක කියන්න පුළුවන් අපේ ෆන්ක්ෂන් එක වෙන්නේ 2n squared 10. අපි කියනවා මේක 3n squared වලට වඩා කුඩායි. අනිවාර්යෙන් 3n squared වලට වඩා කුඩා වෙනෝනේ යම් කිසි අවස්ථාවක ඒක බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ කියලා. අපි එතකොට හොයාගන්න ඕනේ කොයි අවස්ථාවේද 3n squared වලට වඩා විශාල වෙන අවස්ථාව. එතකොට අපි මේකෙදි මෙන්න මේ n0 එක කැල්කියුලේට් කරගන්න වෙනවා. මුලින්ම අපිට අවශ්‍ය big O notation එක නිර්මාණය කරගන්න. එතකොට අපිට මේ වගේ ටේබල් එකක් නිර්මාණය කරගත්තොත් n එතකොට 2n squared plus 10 සහ 3n squared කියලා. එතකොට අපි දන්නවා අපේ n එක එක අවස්ථාවේදී නම් අපිට එනවා මෙතන දෙකේ n squared කියන්නේ 2යි 2 × 10 12යි. මෙතනින් එනවා n squared කියන්නේ 1යි 3යි. එතකොට අපිට මෙතනදී පේනවා අපේ ක්‍රයිටීරියා එක වැරදි. ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාව ගත්තොත් 2 වාරයක් 2 4යි 4 වාරයක් 2 8යි 10යි 18යි. මෙතනින් ගත්තොත් 3 වාරයක් 2 බලය. එතකොට 2 කියන්නේ 4යි 4 වරක් 3 12යි. ඒ කියන්නේ මෙතන මේ කන්ඩිෂන් එක මෙතනදීත් වැරදි වෙනවා. ඊට පස්සේ අපි 3 කියන එක ගත්තොත් 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 2 18යි. ඒ කියන්නේ 28යි. එතකොට අපි මෙතන ගත්තොත් අපිට එනවා වැලියු එක අපි මෙතනින් එනවා වැලියු එක 3 වරක් 3 2 බලය. ඒ කියන්නේ 3 2 බලය 9යි 9 18යි 27යි කියලා. ඒ කියන්නේ මෙතනදීත් අපිට මේ කන්ඩිෂන් එක true වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි 4 කියන අගේ බැලුවොත් අපිට එනවා values දෙක 42 සහ 48 කියලා. 42 සහ 48. ඒ කියන්නේ මේක නිවැරදි. ඊට කියන්නේ මෙන්න මේ n එක n note එක 4ට වඩා විශාලයි හෝ සමානයි වෙච්ච අවස්ථාවේ ඉඳන් ඉදිරියට මේ ඇල්ගොරිතම් එක නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් බිඳුව fn කියන්නේ අපිට මේක ලියා ගන්න පුළුවන් 2යි n squared plus 10 greater than වෙනවා 3n squared such that n එක greater than or equal to 4 කියන අවස්ථාවට. එතකොට අපි මෙතනදී කතා කරලා මෙන්න මේ 3n squared එක අපිට ගන්න පුළුවන් CGN ආකාරයට. එතකොට අපි දන්නවා c එක අපේ 3 වෙනවා, c එක 3 වෙනවා. එතකොට gn එක මෙතනදී n squared වෙනවා. එතකොට අපි big O notation එකේදී අපිට මේක ලියන්න පුළුවන් order of n squared කියලා. එතකොට මෙතනදී දැනගන්න ඕන කරුණ තමයි අපි මුලින්ම නියතයක් සමග ඇල්ගොරිතම් එකක් හොයාගන්න ඕන. නැත්නම් අපි කියනවා මෙතනදී අපිට variable එකක් හොයාගන්න අවශ්‍යයි 2n squared plus 10 එකට වඩා විශාල value එකක්. එතකොට මේ විශාල value එකත් එක්ක අපි compute කරලා හොයාගන්නවා කොයි n value එකකටද මේක නිවැරදි වෙන්නේ, කොයි n value එකෙන් පස්සේද මේ ඇල්ගොරිතම් එක අපිට හරියන්නේ. ඒකයි suitable එකේ. එතකොට අපි suitable එක හොයාගත්තට පස්සේ අපි අදාළ value එක ලියාගෙන අපි CGN එක ලියා ගන්නවා. CGN එකට අදාළව අපි algorithm එක compute කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකට කැමති value එකක් ගන්න පුළුවන්. අපි මේ නියතය 4 කරොත් එතකොට මෙතන එන්නේ 4n squared. එතකොට යම්කිසි location එකකදී අපිට මේකේ හරි උත්තරයක් ගන්න පුළුවන්. එතකොට ඒ වුණත් අපිට මෙතනදී වෙනසක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ 4 කියන එක constant එකක් විදිහට තියෙන හින්දා. මෙන්න මේ value එක නිතරම constant value එකක් හින්දා අපිට අදාළ value එකක් substitute කරලා හොයාගන්න පුළුවන් මොන order එකේද මේ value එක තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ gn කියන value එක අදාළව අපිට ලියා ගන්න පුළුවන් n squared කියලා අපේ complexity. ඒක අපි තව උදාහරණයක් කරන් බලමු කොහොමද complexity එක ගන්න කියලා මේ වගේ දීලා තියෙන equation එකක. හරි අපි ගමු අපේ function එක දීලා තිනවා අපිට 2n squared
plus n කියලා equation එකක් දීලා තියෙනවා 2n squared plus n. එතකොට අපි ගන්නවා මෙතනදී බිඳුවට වඩා විශාලයි හෝ සමානයි fn විශාලයි හෝ සමානයි cgn. එතකොට අපි මෙතනදී ගන්නවා 2n squared plus n එකට වඩා විශාලයි හෝ සමානයි අපි ගන්නවා 3n squared කියලා. එතකොට අපි මෙන්න මේ දෙකට අදාළව values හොයාගන්න ඕන වෙනවා. කොයි value එකේදීද අපි කොයි n note එකේදීද මේ equation එක අපිට හරියට එන්නේ කියලා. එතකොට අපි මේක ගත්තොත් අපි n සමානයි 1 දිනනවා අපිට 1 දිනනවා අපිට 3යි. මෙතනින් එනවා 3යි. ඊට පස්සේ අපි ඊළඟ එක ගත්තොත් අපිට එනවා 10යි 12යි. n එකේදී n දෙකේදී n තුනේදී ගත්තොත් අපිට එනවා value එක 21යි 27යි කියලා. 21යි 27යි. ඒ කියන්නේ අපි n සමාන එක අවස්ථාවට ඉඳන් අපි කියනවා මේ එක්ස්ප්‍රෙෂන් එක නිවැරදි කියලා. ඒතකොට අපිට එනවා මෙතනදී සමාන කියන එක පළවෙනි ඉන්ස්ටන්ට් එක ගත්තොත්. ඒතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් 2යි බිඳුවට වඩා විශාලයි හෝ සමානයි 2n squared plus n විශාලයි හෝ සමානයි 3n squared where n greater than or equal to 1 කියලා. එතකොට අපි දන්නවා මේ 3n squared කියන්නේ අපේ cgn එක. cgn එකට අදාළව තමයි මේ value එක වෙන්නේ. ඒතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් අපේ order of gn තමයි අපි කියනවා complexity එක function එකේ. ඒතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් n squared කියලා අපේ complexity එක big O notation එක භාවිතා කළා. ඒතකොට අපි මේ අපේ දීලා තියෙන rule එක අනුව මේ value එක compute කරගන්නේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ complexities ගැන කතා කරද්දී අපි කතා කරනවා මෙන්න මේ කියන complexities කීපය සම්බන්ධයෙන්. එතකොට අපි කතා කරනවා order of 1. අපි order of 1 කියලා හඳුන්වන්නේ constant time එකක්. constant time එකක් අපි හඳුන්වනවා order of 1 කියලා. ඊට පස්සේ order of log n කියලා හඳුන්වනවා අපි order of log n කියලා හඳුන්වන්නේ logarithmic time එකක්. logarithmic time එකක්. logarithmic time එකක් නම් කියනවා අපි order of log n තියෙනවා අපි කියනවා logarithmic time එකක් කියලා. ඊට පස්සේ අපි කියනවා order of n කියනවා නම් ඒක linear time එකක් කියලා. ඒතකොට linear time එකක් කියලා හඳුන්වනවා order of n තියෙනවා. ඊට පස්සේ order of n log n තියෙනවා නම් අපි මේක කියනවා linear arithmetic time එකක් කියලා. linear arithmetic time එකක් කියලා. ඊට පස්සේ අපි සලකනවා order of n squared නැත්නම් අපි කියනවා order of nc කියලා. order of nc කිව්වොත් අපි කියනවා මේක polynomial time එකක්. polynomial time එකක් තමයි complexity එක වෙන්නේ. නැත්නම් අපි කියනවා order of cn තිබ්බොත් අපි constant එකත් එක්ක n එක තිබ්බොත් අපි ඒක කියනවා exponent time එකක් කියලා. එතකොට මෙන්න මේ values ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ big notation එක සම්බන්ධයෙන්. එතකොට big notation එකේ ගත්තොත් order of 1 කියනවා constant time එකක්, order of log n කියලා හඳුන්වනවා logarithmic time එකක්, order of n නම් අපි හඳුන්වනවා linear time එකක්, order of n log n නම් හඳුන්වනවා linear arithmetic time එකක්, order of n into c නම් අපි කියනවා power to c නම් අපි කියනවා polynomial time එකක් කියලා. order of c n නම් අපි කියන මේක exponential time එකක් කියලා. එතකොට මේවා හා සම්බන්ධයෙන් අපි දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා මේ ඇල්ගොරිතම් වල මොකක්ද යන order එක කියලා. මොකක්ද හොඳම order එක කියලා. එතකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. අපි කියනවා order of 1 ට වඩා විශාලයි order of log n ට වඩා විශාලයි order of n ට වඩා විශාලයි order of n log n ඊට වඩා විශාලයි කියනවා අපි order of n squared order of exponential. එතකොට අපිට මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. අපිට යම්කිසි algorithm එකක නැත්නම් order notation එකක් දීලා ඇහුවොත් අපිට worst case එකේදී අපි තමයි අපි order එක සලකන්නේ. එතකොට ඇහුවොත් අපි මොකද්ද හොඳම algorithm එක කියලා අපිට මෙන්න මේ order එකට ගන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් order of 1 side එකට තියෙන එක තමයි අපේ best algorithm එක වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා මේ time එක අනුව මේ taken time එක අනුව තමයි අපි මේක order කරලා තියෙන්නේ. order of 1 algorithm එකේ තමයි අඩුම කාලයක් ගන්නෙ. order of log n එකට ඊට වඩා වැඩි කාලයක්, order of n නම් ඊට වඩා වැඩි කාලයක්, order of n log n එක නම් ඊට වඩා වැඩි කාලයක්. ඒ ආකාරයෙන් තමයි වැඩි වෙන්නේ. ඒතර අපි මේකේ ප්‍රස්ථාරය සැලකුවොත් අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් බලා ගන්න පුළුවන්. අපි කියනවා constant time එක නම් inputs ප්‍රමාණයත් එක්ක අපි time එක ගත්තොත් මේක constant time එකක් වෙන්නේ. ඊට පස්සේ log n එකක් ගත්තොත් අපිට මෙන්න මේ වගේ එකක් වෙන්නනවා order of log n. එතකොට අපි order of n නම් අපේ ඉන්නේ linear එකක්,
order of n නම් ඊට පස්සේ order of n log n නම් අපි ඊට වඩා වැඩි කාලයක් යනවා order of n log n ඊට පස්සේ order of n squared ගත්තොත් මේ වගේ exponential එකක් යන්නේ order of n squared ඊට පස්සේ මේ වගේ එකක් ගත්තොත් අපිට යනවා order of 2n මෙන්න මේ ආකාරයට තමයි algorithm එක වෙනස් වෙන්නේ graph එක වෙනස් වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් input එකත් එක්ක time එක constant එක තියෙන එක තමයි අපි කියනවා best case එකක් විදියට. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් log n ඊට පස්සේ order of n log n order of n squared සහ order of 2 to the power n කියන order එක අපිට භාවිතා කරන්න පුළුවන් මේ algorithm වල best cases හොයන්න. ඒක උදේට අපිට example එකක් විදිහට අපිට දුන්නොත් අපි කියනවා x කියන algorithm එකේ complexity වෙන order of log n ඊට පස්සේ අපිට කියනවා y කියන algorithm එකේ complexity වෙන order of n log n අපිට best algorithm එක select කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් order of log n තියෙන algorithm එක තමයි best algorithm එක කියලා. ඒකේ time complexity එක අඩු නිසා නැත්නම් අපි කියනවා input size එකත් එක්ක අපි use කරන time එක අඩු වෙන්නේ මෙන්න මේ range එක අනුව. ඒතකොට මේ symbol එකේ කට ඇරෙන පැත්ත තමයි වැඩි time කාලයක් ගත කරන්නේ. ඒතකොට අපි මේ කියනවා මේ side එකට අඩු time එකක් ගත කරන side එක තමයි best case එකක් කියලා. එතකොට අපි සලකමු මෙන්න මේ වගේ උදාහරණයක් අපිට function එකක් දීලා තියෙනවා 3n squared plus n plus 1 කියලා. එතකොට අපිට මේකේ අවශ්‍ය වෙනවා complexity එක calculate කරන්න. එතකොට අපි මෙතනදී ගන්න ඕනේ dominating factor එක. එතකොට අපි දැක්කොත් අපිට මෙතන පේනවා n squared එකක් තියෙනවා n එකක් තියෙනවා. එතකොට අපි මෙතනදී ගන්නේ dominating factor එක තමයි අපේ big O notation එකට. එතකොට අපිට කියන්න පුළුවන් order of n squared තමයි අපේ මේ ප්‍රශ්නේ complexity එක කියලා. අපි එතකොට දෙවෙනි එක ගත්තොත් අපිට තියෙනවා තව function එකක් 2 to the power n plus n to the power 2 plus 1 කියලා අපිට උදාහරණයක් දීලා තිබ්බොත් අපිට 2 to the power n plus n to the power 2 plus 1 කියලා උදාහරණයක් දීලා තිබුණා. අපිට මෙතන කිව්ව big O notation එක ගන්න කියලා. එතකොට අපි දන්නවා මෙතන වැඩි අගයක් එන්නේ මෙන්න මේ value එකට. එතකොට අපි ඉස්සර කතා කරපු hierarchy එකෙත් දැක්කා අපිට n squared එකට වඩා 2n එකට යන ගතවන කාලය වැඩි. ඒතකොට අපි මෙතන dominating factor එක විදිහට ගන්න මෙන්න මේ 2 to the power n එක. ඒතකොට අපිට කියන්න පුළුවන් මෙතන complexity එක 2 to the power n කියලා. ඒතකොට මේ වගේ function එකක් දීලා අපෙන් අහුවොත් big O notation එකක් දීලා අපි මෙතන ගන්න dominating factor එක. ඊට පස්සේ අපිට තව උදාහරණයක් දුන්නොත් tn සමානයි 2 log n plus n log n plus n කියලා වගේ එතකොට අපි මේ උදාහරණ ගත්තොත් 2 log n plus n log n plus n. එතකොට මේකදී අපිට පේනවා අපේ log n එක තියෙනවා n log n එක තියෙනවා n එක තියෙනවා. එතකොට අපිට මෙතන පේනවා අපේ dominating factor එක වෙන්නේ n log n එක. ඒ කියන්නේ order of n log n කියලා අපිට ලියා ගන්න පුළුවන්. එතකොට අපිට යම්කිසි function එකක් දීලා අපිට big O notation එකට ලියන්න කිව්වොත් අපිට ඊටමත් පහසුවෙන් select කරලා ගන්න පුළුවන් dominating factor එක. ඒ කියන්නේ වැඩිම කාලයක් ගත වෙන අපි කට ඇරෙන පැත්තට තියෙන dominating factor එක අනුව තමයි අපි අපේ big O notation එක ලියන්නේ. ඒතකොට අපි මේ වීඩියෝවේදී කතා කරේ කොහොමද අපි big O notation එකක් හඳුනාගන්නේ. ඊට පස්සේ අපි කොහොමද දීලා තියෙන equation එකක් solve කරන්නේ. ඊට පස්සේ අපිට යම්කිසි function එකක් දීලා තියෙනවා නම් අපි කොහොමද ඒකට අදාළව big O notation එක හඳුනාගන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ theta සහ sigma කියන්නේ කියලා. එතකොට අපි sigma සහ theta notation එක ගැන කතා කරොත් එතකොට sigma notation එක තියෙන්නේ මෙන්න මේ equation එක. එතකොට අපි big O notation එකේදී කිව්වා අපිට එන්නේ බිඳුර වඩා විශාලයි fn විශාලයි cgn කියලා. cgn කියලා අපි කිව්වා. එතකොට sigma notation එකක තියෙන්නේ fn විශාල වෙනවා cgn වලට වඩා. cgn වලට වඩා විශාල වෙනවා fn කියන function එක. එතකොට මෙන්න මේ criteria එකට අනුව යම්කිසි එකක් අපිට එකක් compute කරගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඒක sigma notation එක කියලා. ඒතර sigma notation එකදී අපි සාමාන්‍යයෙන් ගන්නෙ best case එකක්. ඒ අපි ඊට පස්සේ දෙනවා theta notation එකක්. theta notation එක කියන්නේ අපි average case එකක් අපි දැන් ගන්න හදන්නේ. ඒතර අපි කියනවා C1 හා C2 positive integers වෙන අවස්ථා. එතකොට C1 G1 Gn එකට වඩා විශාල වෙනවා Fn එක ඊට වඩා විශාල වෙනවා C2 Gn. එතකොට criteria දෙකක් තියෙන්න ඕනේ නියතයන් දෙකක් එක්ක. ඒ දෙක අතරට function එක එනවා නම් ඊට වඩා middle value එකක range එකක් යනවා නම් අපි කියනවා මේ Gn කියන function එක අපේ theta of Gn කියලා. එතකොට මෙතනදී නම් එන්නේ sigma of
GN කියලා අපිට ගන්න පුළුවන් අපේ notation එක. එතකොට අපි මේ order big O notation එකත් එක්ක කතා කරා වගේම big O notation එකේ අපි කතා කරේ big O GN කියන එක. එතකොට අපි sigma notation එකකදී නම් අපි බොහෝ දුරට ගන්නේ best case එකක්. අපි theta notation එකකදී නම් ගන්නේ average case එකක්. අපි order එකකදී ගන්නේ නැත්නම් අපි big O notation එකකදී ගන්නේ අපි worst case එක. ඒතර මෙන්න මේ කියන කරුණු සම්බන්ධව ඔයාලට idea එකක් තියෙනවා නම් අපිට ඔයාලට ඊටමත් පහසුවෙන් complexity ගැන අහන ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු තුන ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි යම්කිසි algorithm එකක් analyze කරද්දී time complexity එකක් වශයෙන්. හරි. එතකොට අපි මේ කොටසදී බලන්න යන්නේ ඔයාලගේ knowledge එකට වැදගත් වෙන කරුණක්. එතකොට අපි loop එකක් ආකාරයක තිබුණොත් අපි big O notation එකක් ඉතාමත් පහසුවෙන් අඳුනව ගන්න කැටි ක්‍රමයක් තමයි මම මේ වීඩියෝ එකේදී මේ කොටසදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හිතමු මෙන්න මේ වගේ අපිට loop එකක් තියෙනවා. loop එක භාවිතා කරලා අපිට හඳුන ගන්න ඕනේ අපේ algorithm එකේ complexity එක කුමක්ද කියලා. එතකොට අපි මෙන්න මේ පළවෙනි උදාහරණය ගත්තොත් for i = 0 i less than n i++ කියලා ගත්තොත් අපිට මෙතනදී පේනවා මේක loop එක run වෙන්නේ i එකේ සිට n දක්වා. ඒතර අපි දන්නවා මෙතන n time run වෙනවා කියන්නේ order of n කියලා. ඒතර අපි දෙවෙනි උදාහරණය ගත්තොත් i = බිඳුව i less than n i equal i+2 වෙනවා. එතකොට loop එක run වෙන්නේ 1 ඊට පස්සේ අපි ඒක ඉන්ක්‍රිමන්ට් කරනවා 2කින් 3 5 7 ආකාරයට. එතකොට මෙතන ඉන්නේ average value එකක්. ඒ වුණාට අපි මෙතනදී සලකනවා ඒක order of n අවස්ථාවක් කියලා. ඊට අපි මේ ඊළඟ value එක ගත්තොත් මෙතන තියෙන්නේ අපිට decrement අවස්ථාවක්. decrement අවස්ථාවකදී අපි සලකන්නේ order of n අවස්ථාවකමයි. ඒ කියන්නේ n times run වීමක් සිදු වෙන නිසා. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කරුණු ටික තමයි වැදගත් කරුණු වෙන්නේ. මෙතනදී අපේ increment එක අපිට තියෙන්නේ a of 2 තිබුණොත් අපිට කියන්න පුළුවන් මෙතනදී අපේ output එක එන්නේ order of log 2n කියලා. ඒතර order of log 2n කියලා. ඒතර මෙතන sequence එක වෙනස් වෙන ආකාරය ඔයාලට graph එකක් ඇඳලා check කරගන්න පුළුවන්. ඒතර මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒතර මේ වගේ equation එකක් දීලා තිබුණොත් අපිට ඊටමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේක වෙනස් වෙන්නේ order of 2n කියලා. ඒතකොට මේකේ multiplication නැත්නම් අපි කියනවා increment එක 3 බලයක් තිබ්බොත් ඊළඟ ප්‍රශ්නේදී අපිට එනවා order of log 3n කියලා. එතකොට අපි අවසානයේදී බලන්නේ i = i බෙදීම 2. එතකොට නැවත වාරයක් අපිට එන්නේ order of log 2n කියන ආන්සර් එක. එතකොට ඔයාලා මෙන්න මේ කරුණු කිහිපය දැනගෙන සිටීම ගොඩක් වැදගත්. ඒතර මෙතනදී වෙන්නේ අපි decrement step එක විතර ගියේ i බෙදීම 2 step එක භාවිත කරලා. එතනදී අපි හඳුනාගත්ත අපිට එන්නේ log 2 algorithm එකක් කියලා. ඒතකොට complexity වශයෙන් අපිට කියන්න පුළුවන් log 2 algorithm එකක් කියලා. ඊට පස්සේ අපි භාවිතා කරොත් for එකක් ඇතුලේ for එකක්. ඒතකොට අපි භාවිතා කරොත් for එකක් ඇතුලේ for එකක්. එතකොට අපිට බලන්න ඕනේ අපි දීලා තියෙන example එකත් එක්ක for එකක් ඇතුලේ for එකේ මොන වගේ sequence එකක්ද යන්නේ. එතකොට sequence එක අනුව අපි කොහොමද උදාහරණයක් ගන්න කියලා. එතකොට මෙන්න මේ වගේ අවස්ථා දෙකක් දුන්නොත් ඔයාලට දැන් උදාහරණ පේනවා ඇති. මේ අවස්ථාවලට අදාළව අපි notation එක ගන්න ආකාරය generate කරගන්න මෙන්න මේ ආකාරයට කියලා.